ප්‍රාචීන විද්‍යාර්ථී ප්‍රිය ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේ ප්‍රිය ශිෂ්‍ය දරුවනි DP එඩියුකේෂන් අධ්‍යාපනික වැඩසටහනත් සමග එක්ව ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර හා සමාගම හා කරගෙන යනු ලබන ප්‍රාචීන අධ්‍යාපනය හදාරන ඔබගේ දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණෙන් කරගෙන යනු ලබන අධ්‍යාපනික වැඩසටහනයි ප්‍රාචීන පණ්ඩිත උපාධි අවසාන පන්තියට අදාළ පාලි 4 වෙනි ප්‍රශ්න පත්‍රය එනම් ප්‍රාකෘත ප්‍රශ්න පත්‍රයට අදාළ 34 වෙනි පාඩමෙන් තමයි අපි අද ඔබව හමුවන්නේ. එතකොට මේ වෙනකෙක් අපි භාෂා ඉතිහාසයේ ඉඳලා පටන්ගෙන භාෂා පවුල්, භාෂා කුලක, ප්‍රාකෘත භාෂාව, ප්‍රාකෘත භාෂාවේ ඉතිහාසය, ප්‍රාකෘත භාෂා වර්ග, සාහිත්‍ය පොතපත ආදී ගැන අපි බොහෝ කරුණු කතා කළා. අවසාන පාඩමේදී අපි කතා කළේ ප්‍රාකෘත භාෂාවන්හි ප්‍රභේද පිළිබඳව. මොන ප්‍රදේශවලද ප්‍රාකෘත භාෂාවන් පැතිරිලා තිබුණේ? කුමක්ද ශ්‍රේෂ්ඨතම උසස්තම ප්‍රාකෘත භාෂාව? එතකොට ලක්ෂ්මීධරයන්ට අනුව ප්‍රාකෘත භාෂා වර්ගීකරණය ගැන කතා කළා. ඒ වගේම නාට්‍ය ශාස්ත්‍රයට අනුව සප්ත භාෂා පිළිබඳව අපි කතා කළා. දැන් අපි මේ ප්‍රාකෘත ව්‍යාකරණයට එළඹෙන්නටයි සූදානම් වෙන්නේ අවසාන කොටස් කරා එළඹෙමින්. අපි බලමු මොනවද ප්‍රාකෘත භාෂාවල අපිට අවසානයේට ඉගෙන ගන්නට තියෙන කරුණු කාරණා කියන එක. මෙතනදී ඒ අය විසින් භාවිතා කරන ලද ප්‍රාකෘත භාෂා සහ විස්තර ගැන තමයි මෙතනදී අපි කතා කරන්නේ. සූත්‍රෝදාහරණයන්ගෙන් සමලංකృత වූ ප්‍රාකෘත ලංකේශ්වර නම් ව්‍යාකරණයෙහි අටලොස් භාෂාවන් පිළිබඳ විවේචනයක් කර තිබේ. මෙයම ශබ්ද කල්පද්රුම නම් අකාරාදියේද සඳහන්ව ඇත. සංස්කෘත 1 සංස්කෘත 2 ප්‍රාකෘත 3 උදීචි 4 මහාරාෂ්ට්‍රී 5 මාගදී 6 මිශ්‍රාර්ධ 6 මිශ්‍රාර්ධ මාගදී 7 ශකාබිරි 8 අවන්ති 9 ද්‍රාවිඩී 10 ඔඩිරියා 11 පාශ්චාත්‍ය 12 ප්‍රාච්‍ය 13 වාල්හිකා වාහ්ලිකා 14 රන්තිකා 15 දක්ෂිණාත්‍ය 16 පයිසාචි 17 ආවන්ති 18 සෞරශේනී යනුවෙනි. මෙහි සංස්කෘත ප්‍රාකෘත භාෂාද්වය ගැන විශේෂ හැඳින්වීමක් නූමනාය. උදීචි නම් සරස්වතී නදියට පශ්චිමෝත්තර දිශාභාගයෙහි රටක වැස්සන් විසින් භාවිත භාෂා විශේෂයකි. මහාරාෂ්ට්‍රී නම් ස්ත්‍රී ජනයාගේ කතා ව්‍යවහාරයෙහි ගාථා වශයෙන් යොදනු ලබන භාෂාවකි. මාගදී රාජාන්තපුරයෙහි ඇසෙරෙන්නවුන් පිළිබඳ භාෂාවයි. මිශ්‍රාර්ධ මාගදී රජකුමාරවරුන්ගේත් රාජසේවකයින්ගේත් අවශේෂ සිටුවරුන්ගේත් කතා විවහාරයේ පැවති භාෂාවයි. ගොපලු සැඩලු පුක්කුසාදී මිලේච්ඡ ජාතීන්ගේ භාෂාව ශකාභිරිය. දැන් සූත්‍ර උදාහරණයන්ගෙන් සමලංකృత වූ ප්‍රාකෘත ලංකේශ්වර කියන ව්‍යාකරණයේ භාෂා 18ක් පිළිබඳව විවේචනය කරලා තියෙනවා. විවිධ සූත්‍ර උදාහරණ සහිතව රචනා කරන ලද ප්‍රාකෘත ලංකේශ්වර කියන කෘතියේ භාෂාවන් 18ක් පිළිබඳව විවේචනය කරලා සඳහන් කරලා තියෙනවා. මේ භාෂා 18 පිළිබඳවම ශබ්ද කල්පද්රුම කියන ඩික්ෂනරි එකේ ශබ්ද අකාරාදී ශබ්දකෝෂයේ සඳහන් වෙලා තියෙනවා. මොනවද මේ භාෂා 18? එක පළවෙනි ස්ථානයේ සංස්කෘත, දෙවැනි ස්ථානයේ ප්‍රාකෘත, තුන්වෙනි ස්ථානයේ උදීචි, හතරවෙනි ස්ථානයේ මහාරාෂ්ට්‍රී, පස්වෙනි ස්ථානයේ මාගදී, හයවෙනි ස්ථානයේ මිශ්‍රාර්ධ මාගදී,
හත්වනි ස්ථානයේ ශකාබිරි, අටවනි ස්ථානයේ අවන්ති, නවවනි ස්ථානයේ ද්‍රාවිඩී, 10 වනි ස්ථානයේ ඔඩිරියා, 11 වනි ස්ථානයේ පාශ්චාත්‍ය, 12 වනි ස්ථානයේ ප්‍රාච්‍ය, 13 වනි ස්ථානයේ වාක්ලිකා, 14 වනි ස්ථානයේ රන්තිකා, 15 වනි ස්ථානයේ දාක්ෂිණාත්‍ය, 16 වනි ස්ථානයේ පයිසාචි, 17 වනි ස්ථානයේ ආවන්ති, 18 වනි ස්ථානයේ සෞරශේනී යනුවෙනි. ඔන්න භාෂා 18. ඒ භාෂා 18 අතරේ සංස්කෘත ප්‍රාකෘත කියන්නේ වෙනම භාෂා දෙකක්. ඒ භාෂා දෙක ගැන දැන් අපි දන්නවා, හඳුනාගෙන තිනවා. කවුද ඒවා භාෂාව පාවිච්චි කළේ කියන කතාවත් අපි දැන් දන්නවා. එතකොට ඒ ගැන විශේෂ හැඳින්වීම මෙතනදී අවශ්‍ය වෙන්නේ නැහැ. උදීචි කියන භාෂාව අංක 3 යටතේ 3 වෙනි උදීචි කියන භාෂාව සරස්වතී නදියට පශ්චිමෝත්තර දිශාවෙන් බටහිරට වෙන්න, බටහිරෙන් උතුරට වෙන්න දිසා භාගයේ රටක වාසී පිරිසක්, රටවැසියන් විසින් භාවිතා කරන ලද භාෂා විශේෂයක්. මහාරාෂ්ට්‍රී කියලා කියන්නේ 4 වෙනි මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතය ගැන දැන් අපි බොහෝ විස්තර කතා කළා. සරලව ඒ භාෂාව භාවිතා කළේ ස්ත්‍රී ජනතාවගේ කතා විවහාරයේහි ගාථා වශයෙන් යොදනු ලබන භාෂාවයි. ස්ත්‍රීන් සූරසේනී භාෂාවෙන් කතා කරනකොට මහාරාෂ්ට්‍රී භාෂාවෙන් ගායනා කරා කියලා සඳහන් වෙන්නේ. එතකොට මාගධිය කියලා කියන්නේ රජතුමාගේ රජුගේ අන්තఃපුරයේ හැසිරෙන පිරිස් විසින් භාවිතා කරන ලද භාෂාව. මේ බොහෝ විට මේ තොරතුරු නාට්‍ය ග්‍රන්ථයන් තුලින් තමයි අරගෙන තින්නේ. නාට්‍ය ග්‍රන්ථවල තොරතුරු පදනම් කරගෙන තමයි ගොඩනගලා තියෙන්නේ. මිශ්‍ර අර්ධමාගධී කියන මිශ්‍ර අර්ධමාගධී කියන්නේ රාජකුමාරවරුන්ගේත් රාජසේවකයින්ගේත් අවශේෂ සිටුවරුන්ගේත් කතා විවහාරයේ පැවති භාෂාව. මිශ්‍ර අර්ධමාගධී කියලා කියන රජකුමාරවරු, රාජසේවකයෝ, අවශේෂ සිටුවරු ආදීන් කතා කළ භාෂාව. එතකොට ගොපලු, ගොපල්ලන්, සැඩොල් පිරිස්, පුක්කුසාදී ම්ලේච්ඡ ජාතීන්ගේ පහත් ජනතාව භාවිතා කළ භාෂාව තමයි ශකාබිරි කියලා කියන්නේ. එතකොට මෙතනදී පැහැදිලි කර යුතු කාරණය තමයි සූත්‍ර උදාහරණයන්ගෙන් සමලංකృత වුණු ප්‍රාකෘත ලංකේශ්වර කියන ග්‍රන්ථයේත් ව්‍යාකරණයේත් භාෂා 18ක් ගැන විවේචනය කරලා තියෙනවා. ශබ්ද කල්පබ්ද්‍රම කියන අකාරාදී ශබ්දකෝෂයේත් විස්තර කරලා තියෙනවා. භාෂා 18ක් ගැන. සංස්කෘත, ප්‍රාකෘත, උදීචි, මහාරාෂ්ට්‍රී, මාගධී, මිශ්‍රර්ධ මාගධී, ශකාබිරි, අවන්ති, ද්‍රාවිඩී, ඔඩිරියා, පාශ්චාත්‍ය, ප්‍රාච්‍ය, වාක්ලිකා, රන්තිකා, දාක්ෂිණාත්‍ය, පයිසාචි, ආවන්ති, සෞරසේන. මෙතනින් ඇතැම් භාෂා ප්‍රාකෘත ගණයට වැටෙන්නේ නැහැ. ස්වදේශ භාෂා දැන් මේ ද්‍රාවිඩී කියන්නේ ස්වදේශ භාෂා ගණයට වැටෙන ද්‍රවිඩ භාෂා ගණයට අයිති භාෂාවන්නේ. ඊට අමතරව ප්‍රාකෘතයන් තුළින් බිඳිරා වූ භාෂා ගැන අපි කතා කරනවා. දැන් සංස්කෘත ප්‍රාකෘත භාෂා දෙක ගැන විශේෂ කරුණු අවශ්‍ය නැහැ. උදීචි කියන්නේ සරස්වතී නදියට උතුරු දිසාවෙන් බටහිරට වන්නට උතුරු දිසාවෙන් වාසය කළ පිරිස් සක භාවිතා කරන ලද භාෂාව. මහාරාෂ්ට්‍රී ස්ත්‍රී විවහාරයේ පැවති ගාථා භාෂාව. මාගධී අන්තఃපුරයේ හැසිරෙන පිරිස් වල භාෂාව. මිශ්‍රාර්ධ මාගධී රජකුමාරවරු, රාජසේවකයෝ ආදීන්ගේ භාෂාව. ඉතිරි සිටුවරුගේ කතා විවහාරයේත් මිශ්‍රාර්ධ මාගධිය තමයි පැවතුනේ. ගොපල්ලන්, සැඩොල් පුද්ගලයන්, පුක්කුසාදී ම්ලේච්ඡ ජාතීන් කියන්නේ පහත් කුලවලයයි සම්මත පිරිස් වල භාවිතා කරපු භාෂාව තමයි මේ ශකාබිරි කියලා කියන්නේ. අපි බලමු අවන්ති නම් ධූර්තයන්ගේ භාෂාවයි. දෙමළුන්ගේ භාෂාව ද්‍රවිඩයි.
ඔඩීරියා ඔරිස්සා දේශවාසීන්ගේ භාෂාවයි. පශ්චිම දිග්වාසීන්ගේ භාෂාව පාශ්චාත්‍යයි. විදූෂකාදීන්ගේ භාෂාව ප්‍රාච්‍යයයි. විදූෂක නම් නාටකයන්හි පෙනෙන කවටයයි. උදීචීන් පිළිබඳ භාෂාව වාක්ලික හෝ වාහික නමිනිදු සලකනු ලැබේ. ගෞඩ දේශවාසීන්ගේ හා නාගරිකයන්ගේ භාෂාව දාක්ෂිණාත්‍යයයි සලකනු ලැබේ. වෛදර්භී නමිනිදු මෙය ප්‍රකටය. ලෝහ කර්මාදියෙන් දුකසේ ජීවත් වන්නන්ගේ භාෂාව පයිසාචි නම්. අවන්තියද කවටයන්ගේ භාෂාවකි. සේවක ජනයාගේ හා සාමාන්‍යයෙන් මධ්‍යමෝත්තමයන්ගේ භාෂාව සෞරශේනී නම් වේ. මෙකී 18 භාෂාවන්ගේ විභාගය සාහිත්‍ය දර්පණාකාරසී විශ්වනාථයන් විසුණුදු ස්වකීය ග්‍රන්ථයේ 6 වන පරිච්ඡේදයේදී දක්වන ලද්දේය. නාගේන්ද්‍ර මහාශයන් විසින් ප්‍රාකෘත චන්ද්‍රිකාවෙහි ප්‍රාකෘතයාගේ 27ක් වූ උපවිභාගයන් කරන ලදී. දැන් අවන්ති කියලා කියන්නේ ධූර්තයින්ගේ භාෂාව. සුරා ධූර්තයෝ ආදී ධූර්තයෝ ඉන්නවනේ. දූ කෙලියේ යෙදුණු පිරිස් ඉන්නවනේ. ඒ අයගේ භාෂාව අවන්ති භාෂාව. ස්වදේශික දෙමළ ජනතාවගේ භාෂාව තමයි ද්‍රාවිඩී. ඔඩීරියා කියලා කියන්නේ ඔරිස්සා දේශයේ ජනපදයේ ඔරිස්සා දේශවාසීන්ගේ භාෂාව. ඒ වගේම පශ්චිම දිශාවාචීන්ගේ බටහිරට වෙන්නට වාසය කළ පිරිස් භාවිතා කළ භාෂාව තමයි පාශ්චාත්‍ය කියලා කියන්නේ. නාට්‍යවල එන කවටයන් විදූෂකාදීන්ගේ භාෂාව තමයි ප්‍රාච්‍ය භාෂාව. විදූෂක කියලා කියන්නේ මේ නාට්‍ය ග්‍රන්ථයන්හි පෙනෙන කවටයක්. නායකයාගේ සේවක චරිතයත් විදූෂක විසින් තමයි බොහෝ අවස්ථාවලදී රඟ දක්වලා පෙන්වන්නේ. එතකොට උදීචීන් පිළිබඳ භාෂාව උදීච්ච භාෂාව වාක්ලික හෝ වාහික නමින්ද හඳුන්වනවා. උදීච්ච උතුරු ප්‍රදේශයේ භාෂාව. වාක්ලික කියන්නේ ගාන්ධාරය, ඇෆ්ගනිස්තානයේ පෙෂාවෝර්, කාශ්මීර ආදී ප්‍රදේශ උතුරු ප්‍රදේශ පිළිබඳ උදීච්ච ඉහළ ප්‍රදේශයේ වාසය කරපු ජනතාවගේ භාෂාව. එතකොට ගෞඩ දේශවාසීන්ගේ හා නාගරිකයන්ගේ භාෂාව දාක්ෂිණාත්‍ය හඳුන්වනවා. වෛදර්භී භාෂාව කියලත් මේ හඳුන්වනවා. වෛදර්භී භාෂාව, වෛදර්භ විදර්භ දේශීය භාෂාව, ගෞඩ දේශවාසීන්ගේ නාගරිකයන්ගේ භාෂාව මේක දාක්ෂිණාත්‍ය කියලා හඳුන්වනවා. ලෝහ කර්මාදියෙන් යකඩ කර්මාන්තාදියෙන් දුකසේ ජීවත් වන පිරිස් භාවිතා කළ භාෂාව ඔන්න පයිසාචී භාෂාවර තව විවරණයක් එනවා. ලෝහ කර්මාන්තාදියෙන් දුකසේ ජීවත් වෙන පිරිස් භාවිතා කළ භාෂාව තමයි පයිසාචී භාෂාව කියන්නේ කියලා තවත් මතයක් එනවා. අවන්ති භාෂාව කියලා කියන්නේ අවන්ති ජනපදයේ භාෂාව බහුල වශයෙන් භාවිතා කරලා තියෙන්නේ විදූෂකාදී කපට පුජ්‍යලයන් කවටයන්ගේ භාෂාවක් හැටියට. සේවක ජනතාව රජගෙදර හරි උසස්යයි සම්මත පිරිස්වල සේවක ජනතාව සාමාන්‍යයෙන් මධ්‍යමෝත්තමයන්ගේ කියන්නේ මධ්‍යම ප්‍රාන්තික ජනතාව භාවිතා කළ භාෂාව තමයි සෞරශේනී. ඒ වගේම නාට්‍ය කෘතිවල සඳහන් වෙන ආකාරයට උච්ච කෝෂ්ඨේ කියන්නේ රජමාලිගාව තුල වාසය කළ ස්ත්‍රීන්ගේ භාෂාවත් සෞරශේනී. ඔවුන් ගායනා කළේ මහාරාෂ්ට්‍රීය ප්‍රාකෘතයෙන්. එතකොට මෙන්න මේ කියන 18 භාෂාවන්ගේ 18ක් වූ භාෂාවන්ගේ විභාගය බෙදීම් සාහිත්‍ය දර්පණය කරවන ලද ශ්‍රී විශ්වනාථයන් විසින් සාහිත්‍ය දර්පණය කියන කෘතිය ලියන ලද ශ්‍රී විශ්වනාථයන් විසින් තමන්ගේ ග්‍රන්ථයේ 6 වන පරිච්ඡේදයේදී දක්වලා තියෙනවා. මේ 18 ભેදයම මේ භාෂා 18 පිළිබඳවම සාහිත්‍ය දර්පණයේ 6 වන පරිච්ඡේදයේ දකින්න තියෙනවා. ඒ වගේම තමයි නාගේන්ද්‍ර නම් වූ මහත්මයා විසින් කරන ලද නාගේන්ද්‍ර මහාශයන් විසින් කරන ලද
ප්‍රාකෘත චන්ද්‍රිකාව නම් කෘතියෙහි ප්‍රාකෘත භාෂාවේ ප්‍රභේද උපප්‍රභේද 27ක් පිළිබඳව විස්තර සඳහන් වෙනවා. බලන්නකො ප්‍රාකෘත භාෂාවට කොච්චරනම් ප්‍රභේද තියෙනවද කියලා. දැන් අපි මේ ප්‍රභේද 18ක් පිළිබඳව කතා කරලා 18 අවසාන ප්‍රභේද ටික කතා කරගෙන මේ ආවේ. එතකොට අවන්ති කියන්නේ දූර්තයින්ගේ භාෂාව, දෙමිල භාෂාව, දෙමළ අයගේ භාෂාව ද්‍රාවිඩී, ඔඩීරියා කියන්නේ ඔරිස්සා දේශයේ භාෂාව, පශ්චිම දේශයේ බටහිර දිසාවේ භාෂාව පාශ්චාත්‍ය, නාට්‍යගන්තයන්හීන කවට චරිතය වන විදූෂකාදීන්ගේ භාෂාව ප්‍රාච්‍ය, උදීචීන් පිළිබඳව උදීච්ච අයගේ භාෂාව වාහ්ලික වාහික නමින් හඳුන්වනවා. උතුරු ප්‍රදේශයේ ගෞඩ දේශවාසීන්ගේ හා නාගරික පිරිස් භාවිතා කළ දාක්ෂිණාත්‍යයා කියන භාෂාව මේ භාෂාවම හඳුන්වනවා වෛදර්භී භාෂාව කියලා. ලෝහ කර්මාන්තාදීන් දුකසේ ජීවත් වෙන පිරිස් ඉන්නවා ලෝකුරු කර්මාන්තයෙන් ඒ අය භාවිතා කළ භාෂාව පයිසාචී භාෂාව හැටියට සැලකෙනවා. අවන්තියත් කවටයින්ගේ භාෂාවක්, විදූෂක ආදී කවටයින්ගේ භාෂාවක් අවන්තිය. සේවක ජනතාවගේ හා සාමාන්‍ය මධ්‍යමෝත්තමයන්ගේ භාෂාව. සේවක ජන පිරිස් සහ සාමාන්‍ය මධ්‍යම පාන්තික ජනතාව භාවිතා කර සෞරශේනී. ඊට අමතරව රජවාසල සිටි ස්ත්‍රීන්ගේ භාෂාව සෞරශේනී වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ 18 භාෂා 18ක් වූ භාෂාවන්ගේ විභාගය මේ ආකාරයටම විශ්වනාථයන්ගේ සාහිත්‍ය දර්පණයේ 6 වෙනි පරිච්ඡේදයේ අන්තර්ගත වෙනවා. ඊට අමතරව නාගේන්ද්‍ර මහාශයන් විසින් කරන ලද ප්‍රාකෘත චන්ද්‍රිකාවේ ප්‍රාකෘත භාෂා 27ක් පිළිබඳව ප්‍රාකෘත භාෂා ප්‍රභේද උපප්‍රභේද 27ක් පිළිබඳව සඳහන් වෙනවා. මෙතනදී ඔබට වැදගත් කාරණයක් ඉස්මතු කරන්නට කැමැති සිංහල භාෂාවත් ප්‍රාකෘත භාෂා ගණයටලා ප්‍රාකෘත භාෂාවේ උප විභාගයක් උප ප්‍රභේදයක් හැටියට මෙතනදී සැලකෙන බව සඳහන් කරන්නට ඕනේ. අපි බලමු මේ භාෂා 27. අන්න භාෂා 27 මහාරාෂ්ට්‍රී අවන්ති සෞරසේනී අර්ධමාගධී වාහ්ලිකී මාගධී බ්‍රාචණ්ඩී ලාටි වෛදර්භී නාගරී උපනාගරී බර්බරී පාංචාලී කයිකේයී ගෞරී ඔඩීරියා දෛවී පාශ්චත්‍යා පාණ්ඩ්යා කෞන්තලී සයිංහලී කාලිංගා ප්‍රාච්‍යා කර්ණාටි ද්‍රාවිඩී ගෞජිරී ආභිරි යනුවෙනි. මෙහි 21 වැන්නෙන් සිංහල භාෂාවත් ප්‍රාකෘත විශේෂයක් බව මොනවට පැහැදිලි වේ. ආචාර්ය හෝයන්ලි මහතාට අනුව ආභිර භාෂාවෙන් සින්දි භාෂාව හා මාඩවාඩ භාෂාවද, අවන්ති භාෂාවෙන් රාජ්පුතානි භාෂාවද, ගුජ්රී භාෂාවෙන් වර්තමාන ගුජරාට භාෂාවද, වාක්ලිකී භාෂාවෙන් පංජාබ් භාෂාවද, සෞරසේනී භාෂාවෙන් පශ්චිම හින්දි භාෂාවද, මාගධී නොහොත් ප්‍රාච්‍යයෙන් పూర్ව හින්දි නොහොත් මෛතිලී භාෂාවද, උඩ්‍රියා භාෂාවෙන් උඩියා භාෂාවද, ගෞඩි භාෂාවෙන් වංග භාෂාවද, දාක්ෂිණාත්‍යා නොහොත් වෛදර්භී භාෂාවෙන් මරාටි භාෂාවද, පදිප්පලී භාෂාවෙන් නේපාලි භාෂාවද ආවේය. ගෞඩි භාෂාව ප්‍රාචීන වංග භාෂාවමුත් අනෙකක් නොවේ යයිද කියන ලදී. වංග භාෂාව මාගධියෙන්ම ආයේය යනු මැක්ඩොනල්ඩ් මහතාගේ මතයයි. දැන් නාගේන්ද්‍ර මහාශයාගේ කෘතියේ සඳහන් වෙනවා භාෂා ප්‍රභේද 27ක් පිළිබඳව. මොනවද මේ භාෂා ප්‍රභේද 27? අපට වැදගත් මේවා.
පළවෙනි එක මහාරාෂ්ට්‍රී භාෂාව දන්නවා දැන් අවන්ති භාෂාව සෞරශේනී භාෂාව අර්ධමාගධී භාෂාව වාක්ලිකී භාෂාව මාගධී භාෂාව බ්‍රාචණ්ඩි භාෂාව ලාටි භාෂාව ලාට දේශීය භාෂාව වෛදර්භී භාෂාව විදර්භ දේශීය නාගරී භාෂාව උපනාගර බර්බරී පාංචාලි පංචාල දේශයේ කයිකේයි කයිකේයන්ගේ භාෂාව ගෞඩි ගෞරි ඔඩීරියා දෛවි පාශ්චාත්‍යයා පාණ්ඩ්‍යා කවුන්තලී සයිංහලී සිංහල භාෂාව සිංහල දේශයේ භාෂාවත් ප්‍රාකෘත ගණයට වැටෙනවා. කාලිංගා ප්‍රාච්‍යා කරනාටි ද්‍රාවිඩී ගෞජිරී ආභිරී යනුවෙන් සඳහන් වෙනවා. මෙහි 21 වැනි සිංහල භාෂාවත් ප්‍රාකෘත භාෂා විශේෂයක් බව මෙතනින් අපිට පැහැදිලි වෙනවා. සිංහල භාෂාවත් ප්‍රාකෘත භාෂාවක්ද කියන මතයට අදාළ කරුණු මෙන්න මෙතනදී තහවුරු කරගන්න පුළුවන් මේ භාෂා 27 පිළිබඳව. එතකොට මුලින් වරරුචි ලියනකොට භාෂා 4යි. ඊට පස්සේ ලක්ෂ්මීධරට අනුව භාෂා 6යි. ඊට පස්සේ භාෂා 7යි නාට්‍ය ශාස්ත්‍රයට අනුව. ඊට පස්සේ භාෂා 18ක් වෙනවා. ඊට පස්සේ භාෂා 27ක් වෙනවා නාගේන්ද්‍ර මහාශයන්ට අනුව. එතකොට මේ සියලු භාෂා ප්‍රාකෘත කුලකයට අයිති වෙන භාෂා. ප්‍රාකෘත භාෂාවන් ලෙස සැලකෙන භාෂා මේවා. මෙතනින් ඔබට පේනවා ඇති ප්‍රාකෘත සංස්කෘත භාෂාවන් අයින් වෙලා යන විදිය. ඒ වගේම තමයි මෙන්න මේ ද්‍රාවිඩී භාෂාවත් යම් යම් ලක්ෂණ අතින් ප්‍රාකෘත භාෂාවක් බවට පත් වෙලා තියෙන විදිය ඔබට පේනවා ඇති. එතකොට මේ උපප්‍රභේද 27ක් ප්‍රාකෘත භාෂාවන්ගේ තියෙනවා. මේ 27 ඔබ සටහන් කරගන්න. සටහන් කරලා තියාගන්න මේ කරුණු. එතකොට සිංහල භාෂාවත් මේ 27 ඇතුලේ තියෙනවා කියන්නේ සිංහල භාෂාවත් ප්‍රාකෘත භාෂාවක් හැටියට තමයි සැලකෙන්නේ. මුල් කාලීනව දැන් මේ කරෝෂ්ටි සහ බ්‍රාහ්මී කියන අක්ෂර දෙවර්ගයෙන්ම තමයි සිංහල භාෂාව ලියවෙන්නේ. මුල් කාලීනව බ්‍රාහ්මී අක්ෂරනේ භාවිතා වුනේ. ඊට පස්සේ අක්ෂර පරිණාමය වුණාට පස්සේ වමේ ඉඳලා ලියන පිළිවෙලනේ තියෙන්නේ කරෝෂ්ටි අක්ෂර තමයි තියෙන්නේ. මේ සියලු භාෂාවන් ඒ වගේ. ඒ කියන්නේ භාෂා ලක්ෂණාත්‍රි අතින් පවා භාෂාවන් අතර සමානතා අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට ආචාර්ය හෝන්ලි මහතාට අනුව ආභිර භාෂාවෙන් තමයි සින්ධි භාෂාව වගේම මාඩවාඩ භාෂාවද හැදෙන්නේ. අවන්ති භාෂාව තුළින් තමයි රාජ්පුතානි භාෂාව රාජ්පුත් භාෂාව සහ ගුජරී භාෂාවෙන් තමයි වර්තමාන ගුජරාට භාෂාව හැදෙන්නේ. එතකොට වාක්ලිකී භාෂාවෙන් පංජාබ් භාෂාව හැදෙනවා වර්තමානයේ. සෞරශේනී භාෂාවෙන් තමයි පශ්චිම හින්දි භාෂාව පශ්චාත් හින්දි භාෂාව නිර්මාණය වෙන්නේ. මාගධී නැත්නම් ප්‍රාච්‍ය භාෂාවෙන් තමයි පූර්ව හින්දි නැතහොත් මෛථිලී භාෂාව පූර්ව හින්දි භාෂාව පූර්වයේ පැවති හින්දි භාෂාව නිර්මාණය වෙන්නේ. උඩ්‍රියා භාෂාවෙන් උඩියා භාෂාව නිර්මාණය වෙනවා. ගෞඩි භාෂාවෙන් වංග භාෂාව නිර්මාණය වෙනවා. දාක්ෂිණාත්‍ය එහෙම නැත්නම් වෛදර්භී භාෂාවෙන් තමයි වර්තමාන මරාఠී භාෂාව නිර්මාණය වෙන්නේ. පදිප්පලී භාෂාවෙන් තමයි නේපාලි භාෂාව නිර්මාණය වෙන්නේ. එතකොට හෝවෙන්ලිට අනුව ගෞඩී භාෂාව කියලා කියන්නේ පුරාතන වංග භාෂාවම තමයි. වෙන එකක් නෙවෙයි. නමුත් මැක්ඩොනල් මහත්තයාට අනුව වංග භාෂාව කියලා කියන්නේ මාගධී භාෂාවේම
ප්‍රභේදයක් කියන කාරණය සඳහන් කරනවා. එතකොට මෙතෙන්දී මහාරාෂ්ට්‍රී, අවන්ති, ශෞරසේනී, අර්ධමාගධී, වාක්ලිකී, මාගධී, බ්‍රාචණ්ඩී, ලාටි, වෛදර්භී, නාගරී, උපනාගරී, බර්බරී, පංචාලි, කයිකේයි, ගෞරී, ඔඩීරියා, දෛවී, පාශ්චත්‍යා, පාණ්ඩ්‍යා, කෞන්තලී, සයිංහලී, කාලිංගා, ප්‍රාච්‍යා, කරනාටි, ද්‍රාවිඩී, ගෞජිරී, ආබිරී කියන මෙන්න මේ භාෂාවන් 27 ඇතුලේ 21 වෙනි ස්ථානය සිංහල භාෂාවට හිමිවීම තුළින් සිංහල භාෂාවත් ප්‍රාකෘත භාෂාවක් කියන කාරණය අපිට මෙතනදී සඳහන් කරන්නට පුළුවන්. ආචාර්ය හෝයන්ලි මහතාට අනුව මේ ප්‍රාකෘත භාෂා පිළිබඳව බොහෝසේ විමර්ශන කරපු කෙනෙක් තමයි හෝයන්ලි මහතා. ඒ වගේම මැක්ඩොනල්ඩ් පඬිවරයා. දැන් හෝයන්ලි මහතා සඳහන් කරනවා ආභිර භාෂාවෙන් තමයි සින්දි භාෂාවයි මාඩවාඩ භාෂාවයි බෙදුනේ කියලා. එතකොට අවන්ති භාෂාවෙන් වර්තමාන රාජ්පුත් භාෂාවත්, ගුජ්රී භාෂාවෙන් වර්තමාන ගුජරාට භාෂාවත්, වාක්ලිකී භාෂාවෙන් වර්තමාන පංජාබ් භාෂාවත්, සෞරසේනී භාෂාවෙන් පශ්චිම හින්දි භාෂාව, මේ පසුකාලීන බටහිර හින්දි භාෂාව, පසුකාලීන හින්දි භාෂාව, මාගධී නොහොත් ප්‍රාච්‍ය භාෂාවෙන් පූර්ව හින්දි නොහොත් මෛතිලී භාෂාව, උඩ්‍රියා භාෂාවෙන් උඩියා භාෂාව, ගෞඩි භාෂාවෙන් වංග භාෂාව, දාක්ෂිණාත්‍යා නොහොත් වෛදර්භී භාෂාවෙන් මරාටි භාෂාව, පදිප්පලී භාෂාවෙන් නේපාලි භාෂාව පවතගෙන ආපු බවත්, ගෞඩී භාෂාව කියලා කියන්නේ පුරාතන වංග භාෂාවම තමයි කියන එකත් මේ හෝයන්ලි මහතා සඳහන් කරනවා. නමුත් මැක්ඩොනල්ඩ් මහත්මිය කියනවා වංග භාෂාව කියලා කියන්නේ මාගධී භාෂාවෙන් ප්‍රභේදයක් කියලා. අපි කලිනුත් මේ ඔය කරුණු දෙක ගැන යම් යම් තොරතුරු සඳහන් කළා. නැවතත් ඔබේ මතකයේ ඒ සම්බන්ධයෙන් ඒ පිළිබඳව අලුත් වෙන්නට ඇති. එතකොට මෙතනදී වැදගත්ම කාරණය තමයි ද්‍රාවිඩ සිංහල වගේම ඒ භාෂාවන්ගේ නූතන ස්වරූපයක් වෙන හින්දි භාෂාවත් ප්‍රාකෘත භාෂා විශේෂයක් කියන එක. එතකොට මුළු මහත් ಭಾರತයේ පුරාම පැතිරලා තියෙන වර්තමාන සියලු භාෂා මේ ක්‍රිස්තු වර්ෂ 10 වෙනි සියවසෙන් පස්සේ ඇති වුණු නූතන ප්‍රාකෘත භාෂාවන්ගේ පරිණාමීය ස්වරූපයන් කියන කාරණය මෙතනදී අපි සඳහන් කළ යුතු වෙනවා. ඒ හේතු වෙන්නේ මේ භාෂා 27 ඇතුලේ වර්තමාන භාෂාවන්ගේ පැරණි ස්වරූපයන් දක්නට ලැබෙන නිසා හෝයන්ලි මහතායේ පැරණි ස්වරූපයන්ගෙන් ආපු මේ වර්තමාන භාෂාවන්ගේ පැරණි ස්වරූපය මෙන්න මේවා කියලා මෙතනදී දැක්වුවා. ඔබේ දැනුම ඒ සම්බන්ධයෙන් වැඩි දියුණු වෙන්නට ඇති. බලමු යම් ගෞඩී භාෂාවක් වංග භාෂාවගේ මූල රූපත්වයෙන් දක්වන ලද නම් එය සාහිත්‍යයේ නොම ලැබේ යනු හෝයන්ලි මහතා දක්වයි. මාර්කණ්ඩේය පුරාණ ග්‍රන්ථ කර්තෘ විසින් කරන ලද ප්‍රාකෘත සර්වස්ව ව්‍යාකරණයෙහි ගෞඩියගේ ලක්ෂණ කියන ලද තැන්හි සමාසායා ගෞඩි සමාස බහුල වූයේ ගෞඩියයි කීය. මෙයින් බැහැරව අන් කොතනක නමුත් ගෞඩියගේ ලක්ෂණ නොදක්නා ලැබේ. සාහිත්‍ය දර්පණයේ දසවන පරිච්ඡේදයෙහි මෙහි ලක්ෂණ මොනවට හඳුන්වන ලද්දේය. එසේද වුවත් මෙබඳු ස්වරූපයෙන් කිසියම් ලක්ෂණයක් ගෙන එයින් අන්‍ය භාෂාවගේ ලක්ෂණ කීම භාෂාවන්ගේ සංඛ්‍යා වෘද්ධි මාත්‍රයකි. ගෞඩී භාෂාව සංස්කෘත බහුල ප්‍රාචීන වංග භාෂාවමයිද ඇයගේ මුල මාගධීයයිද වංග මාගධී භාෂා දෙකෙහි සාම්‍ය සැලකූ පඬුවන් විසින් නිශ්චය කරන ලද්දේය. මාගධී භාෂාවෙහි දන්තය සකාරය හා මූර්ධන්‍ය ශකාරය යන දෙතැන්හි තාලව්‍ය ශකාරයාගේම උච්චාරණය වේ. වංග භාෂාවේද හුදෙක් තාලව්‍ය ශකාරයේම උච්චාරණය ඇත. දැන් යම් කිසි ගෞඩ භාෂාවක්
වංග භාෂාවේ මූලික රූපයෙන් දක්වන ලද නම් එය සාහිත්‍යයේ නොම ලැබේ යනු හෝන්ලි මහතා දක්වයි. හෝන්ලි මහතා කියනවා ගෞඩ භාෂාව වංග භාෂාවගේ මූල රූපයෙන් දක්වනු ලැබුව නම් ඒක සාහිත්‍යයේ දක්නට නැහැ කියන කාරණය. මාර්කණ්ඩේ පුරාණ ග්‍රන්ථය රචනා කරපු කතුවරයාගේ කෘතියක් තියෙනවා ප්‍රාකෘත සර්වස්ව කියලා ව්‍යාකරණ ග්‍රන්ථයක්. මේ ව්‍යාකරණ ග්‍රන්ථයේ සඳහන් වෙනවා ගෞඩ භාෂාවේ ලක්ෂණ. ගෞඩ භාෂාවේ ලක්ෂණ තමයි සමාසායා ගෞඩි. සමාස බහුල වූයේ ගෞඩියයි. එතකොට ගෞඩී රීතියේ තියෙන ලක්ෂණය සමාස බහුල භාවය කියලා ඔබ කාව්‍ය ආදර්ශය ඉගෙන ගන්නකොට අදාරලා ඇති. එතකොට සමාස බහුල වූයේ ගෞඩ භාෂාව. මෙයින් බැහැරව අන් කොතනක නමුත් ගෞඩියගේ ලක්ෂණ නොදක්නා ලැබේ. මේකෙන් බැහැරව වෙනත් කිසිම තැනක මේ ගෞඩ භාෂාවේ ලක්ෂණ දකින්නට ලැබෙන්නේ නැහැ. සාහිත්‍ය දර්පණයේ දසවන පරිච්ඡේදයේ සාහිත්‍ය දර්පණයේ 10 වන පරිච්ඡේදයේ මෙන්න මේ ලක්ෂණ මනාව හඳුන්වලා තියෙනවා. ගෞඩ භාෂාවේ ලක්ෂණ. ඒ කොහොම වුණත් මේ ගෞඩ භාෂාවේ ස්වරූපයෙන් කිසියම් ලක්ෂණයක් අරගෙන එය වෙනත් භාෂාවක ඒ උපයෝගී කරගෙන වෙනත් භාෂාවක ලක්ෂණ කීම භාෂාවන්ගේ සංඛ්‍යාව වර්ධි මාත්‍රය. භාෂාවන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට තමයි එහෙම කරන්නේ. නමුත් ගෞඩී භාෂාව කියලා කියන්නේ සංස්කෘත බහුල ප්‍රාචීන පුරාතන වංග භාෂාවමයිද? ඇයගේ මුල මාගධීයයිද? වංග මාගධී භාෂා දෙකෙහිම සාම්‍ය සැලකූ පඬුවන් විසින් නිශ්චය කරන ලද. දැන් හෝයන්ලි මහතා සඳහන් කරනවනේ මේ ගෞඩ භාෂාව කියලා කියන්නේ පුරාතන වංග භාෂාවමයි කියලා. එතකොට මැක්ඩොනල්ඩ් සඳහන් කරනවා මාගධී භාෂාවෙන් තමයි ගෞඩි භාෂාව හැදිලා තියෙන්නේ කියලා. එතකොට නමුත් අවසානයේ පඬිවරුන් තීරණයක් නිශ්චය කරගත්තා ගෞඩ භාෂාව කියලා කියන්නේ සංස්කෘත බහුල පුරාතන වංග භාෂාවම තමයි. ඒ භාෂාවේ මූලය මාගධී භාෂාව. එතකොට වංග සහ මාගධී භාෂා දෙකේ සමානතා සැලකුවාම මේ භාෂා දෙකම එකම මාගධී මූලයකින් හැදුනාය කියන කාරණය අවසානයේ පඬිවරුන් විසින් නිශ්චය කරගත්තා. මාගධී භාෂාවේ දන්තජ සකාරයටත් මූර්ධජ ශකාරයට කියන මේ දෙපළෙහිම තාලුජ ශකාරය තමයි භාවිතා වෙන්නේ, උච්චාරණය වෙන්නේ. ඒ වගේම තමයි වංග භාෂාවෙත් හුදෙක් තාලුජ ශකාරය පමණයි උච්චාරණය තියෙන. තාලුජ ශකාරයේ උච්චාරණය පමණයි තියෙන. මාගධී භාෂාවේ දන්තද සයන්නයි මූර්ධද සයන්නයි දෙපළම තියෙන තැන උච්චාරණය වෙන්නේ තාලුජ ශකාරය. වංග භාෂාවෙත් තාලුජ ශකාරයේ උච්චාරණය පමණයි තියෙන්නේ කියන කාරණය මෙතෙන්දී සඳහන් කරන්නට ඕන. එතකොට දැන් යම්කිසි ගෞඩ භාෂාවක් වංග භාෂාවේ මූල රූපයෙන් දක්වන ලැබුවා නම් ඒ මුල් රූපය සාහිත්‍යයේ දකින්න ලැබෙන්නේ නැති බව හෝන්ලි මහතා සඳහන් කරනවා. එතකොට මාර්කණ්ඩේ පුරාණයේ ග්‍රන්ථය රචනා කරපු කතුවරයා ප්‍රාකෘත සර්වස්ව කියන ව්‍යාකරණය රචනා කරලා ගෞඩ භාෂාවේ ලක්ෂණ සඳහන් කරනවා. සමාසායා ගෞඩි. සමාස බහුල වූයේ ගෞඩ භාෂාවයි කියන එක. මෙයින් බැහැරව වෙනත් කිසිම තැනක ගෞඩියගේ ලක්ෂණ නොදක්නා මෙයින් බැහැරව වෙනත් කිසිදු තැනක ගෞඩ භාෂාවේ ලක්ෂණ දකින්නට ලැබෙන්නේ නැහැ. සාහිත්‍ය දර්පණයේ 10 වෙනි පරිච්ඡේදයේ සාහිත්‍ය දර්පණය කියන කෘතියේ 10 වන පරිච්ඡේදයේ මෙහි ලක්ෂණ මොනවට හඳුන්වන ලද්දේ? මේ ලක්ෂණ මනාව හඳුන්වලා තිනවා සාහිත්‍ය දර්පණයේදී. ඒ කොහොම වුණත් මෙබඳු ස්වරූපයෙන් මේ සාහිත්‍ය වංග භාෂා ගෞඩ භාෂා ආදී ලක්ෂණ අරගෙන
එක භාෂාවක ලක්ෂණ අරගෙන තවත් භාෂාවක ලක්ෂණ කියන්නට ගියාම මේකෙන් වෙන්නේ භාෂාවන්ගේ සංඛ්‍යාව වැඩි වීම පමණයි. ගෞඩ භාෂාව සංස්කෘත බහුල ප්‍රාචීන වංග භාෂාවම තමයි. කියන්නේ පුරාතන වංග භාෂාවම තමයි මේ ගෞඩ භාෂාව කියලා කියන්නේ. සංස්කෘත විහාරයන් උක්තීන් බහුලයි. ඒ වගේම තමයි ඒ ගෞඩ භාෂාවේ මුල මාගධිය. ඒතකොට වංග භාෂාවයි මාගධී භාෂාවයි දෙකේම තියෙන සමානතා සලකලා බැලුවාම පඬිවරු නිශ්චය කරනවා වංග භාෂාවේ මුල මාගධී භාෂාව. ඒ වංග භාෂාවම තමයි වර්තමානයේ ගෞඩ භාෂාව හැටියට හඳුන්වන්නේ කියන කාරණය. ගෞඩ භාෂාවේ තියෙන සුවිශේෂත්වය තමයි සංස්කෘත වචන උක්තීන් බහුලයි, සමාස බහුලයි. එතකොට දෙක අතර තියෙන සමානතාව බැලුවාම මාගධී භාෂාවේ දන්තජ සයන්නටයි මූර්ධජ සයන්නටයි කියන දෙකටම තියෙන්නේ තාලුජ සයන්නේ උච්චාරණය. වංග භාෂාවේ තියෙන්නේ තාලුජ සයන්නේ උච්චාරණය පමණයි. එතකොට මේ පැත්තෙන් ගත්තාම මාගධීයයි වංග භාෂාවයි අතරේ සමානතාව අපිට දකින්නට පුළුවන්. දැන් ඔන්න ඔය කරුණු කාරණා සලකලා බලලා අවසන් වුණාට පස්සේ දැන් අපි සූදානම් වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 6 වෙනි සියවසේදී වරරුචි ආචාර්යවරයා විසින් රචනා කරන්නට යෙදුණු ඔබගේ විෂය නිර්දේශය තුල නිර්දිෂ්ට ග්‍රන්ථයක් හැටියට සඳහන් වෙන ප්‍රාකෘත ප්‍රකාශය පිළිබඳව එහි ඒ පරිච්ඡේදයන්හි අන්තර්ගතයන් පිළිබඳව සාරාංශයක් විස්තර කරන්නට. එතකොට දැන් ප්‍රාකෘත භාෂාවෙහි සම්භවය, පරිණාමය, විකාශය, සාහිත්‍යය කියන කොටස් ගැන ඉගෙන ගත්තා. ප්‍රාකෘත භාෂාවේ සම්භවය, පරිණාමය සහ සාහිත්‍ය පිළිබඳව කොටස් අපි ඉගෙන ගත්තා. දැන් මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රාකෘත ප්‍රකාශයේ ඇතුළත් ඒ පරිච්ඡේද ඇසුරින් ව්‍යාකරණ පිළිබඳව ස්වල්ප කරුණු ඔබට ගෙනහර දැක්වීමට. ප්‍රාකෘත ප්‍රකාශයේ පළවෙනි පරිච්ඡේදයේ සාරය බැලුවහම මෙන්න මේ කරුණු දක්වලා තියෙනවා. ප්‍රාකෘත භාෂාවේ යන ප්‍රාකෘත භාෂාවේ හෝඩිය ගත්තාම රු ලු ලු ඉරු ඉරු ඉලු ඉලු අයි අව් කියන මෙන්න මේ අකුරු ප්‍රාකෘත හෝඩියේ දකින්නට නැහැ. ඒක පාලි හෝඩියෙත් නැහැ. ඉරු ඉරු ඉලු ඉලු රුරු ලුලු අයි අව් කියන අක්ෂර දකින්නට ලැබෙන්නේ නැහැ. මේවා හැර ඉතිරි සියලු සංස්කෘත අක්ෂරයෝ විද්‍යමාන වෙනවා. මෙන්න මේ අකුරු 6 ඇරෙන්නට අනිකුත් සියලු සංස්කෘත අක්ෂර ප්‍රාකෘත හෝඩිය තුල දකින්නට ලැබෙනවා. යම් හේකින් රකාර పూర్වේහි ව්‍යංජනාක්ෂර වර්ණය විද්‍යමාන නොවන විට, ඒ කියන්නේ ඉරු අකුරට పూర్වයෙන් ව්‍යංජනාක්ෂර අකුරක් විද්‍යමාන වෙන්නේ නැති වෙලාවට ඉරු ස්ථානයේහි ප්‍රාකෘතයේහි යොදාගන්නේ රි කියන අක්ෂරය. ඉරු අකුර වෙනුවට ප්‍රාකෘතයේ බොහෝ තැන්වල යොදාගන්නේ රි කියන අක්ෂරය. කිසියම් තැනක රුකාරයාගේ පෙරටුවේ ඉරුකාරයේ පෙරටු කොටගෙන ව්‍යංජන වර්ණයක් සිටි කල්හි මේ ඉරුකාරය වෙනුවට භාවිතා කරන්නේ රි අක්ෂරය. ඒ වගේම තමයි ව්‍යංජනයන්ගේ ලෝපයක් සිද්ධ වෙනවා. ඉදිරියෙන් තියෙන ව්‍යංජන අක්ෂරයේ ලෝපයක් සිද්ධ වෙනවා. මෙන්න මේ විදියට රින කියන ස්ථානයේ රු රීවීම මත රින, මේක රින, මේක රින. රෙද්දු රිද්ද කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ කීදෘෂ කේ රිස වශයෙන්
එනවා ප්‍රාකෘත භාෂාවට. රකාරයට රීවීම, ඉරුකාරයට රීවීම කියන ඉරුකාරස්ථානයේ ඉරුකාරය තියෙන තැන ප්‍රාකෘත භාෂාවේ රී වෙනවා. ඇතැම් තැන්වල ඉරුකාරයාගේ పూర్වෙහි ව්‍යංජන අකුරක් තියෙනවා. ඉරුකාරයට කලින් පෙරින් ව්‍යංජන අකුරක් තියෙනකොට ඒත් ව්‍යංජන අකුර ලොප් වෙලා ඉරු රී වෙනවා. දැන් ඍණ කියන තැන රු රීවීම, රද්දු කියන තැන රු වෙනුවට රීවීම, කීදෘශ කියන ස්ථානයේ කේරිස වීම. දැන් එතකොට මෙතනදී දැන් මේ ලක්ෂණ නම් අනිවාර්යයෙන්ම ඔබ සටහන් කරගත යුතු වෙනවා. සටහන් කරගෙන මේ ප්‍රාකෘත ප්‍රකාශයේ ව්‍යාකරණයේ අනුසාරයෙන් මේ මූලික ඉඳලා මුලින් ඉඳලම තමයි අපි මේ ගන්නෙ. එතකොට ඒ කරුණු පිළිබඳව ඔබ මනා විමර්ශනයක යෙදිය යුතුයි. එතකොට අප විසින් මුලින් ප්‍රාකෘත භාෂාවේ සම්භවය පරිණාමය පිළිබඳව දක්වලා දැන් ප්‍රාකෘත ප්‍රකාශයේන ඒ කරුණු පිළිබඳව තමයි මේ අදහස් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට ප්‍රාකෘත භාෂාවේ හෝඩිය මොන වගේ වෙන්නේ නැද්ද? ප්‍රාකෘත හෝඩිය මෙන්න මේව වෙන්නේ නැති. අන්න ඔය විදියට ප්‍රාකෘත හෝඩිය. පාලි හෝඩිය. මෙතන දක්නට නොලැබෙන අක්ෂර තමයි මෙන්න මේ අක්ෂර ටික ප්‍රාකෘත හෝඩියේ දකින්නට ලැබෙන්නේ නැහැ. මෙන්න මේ අක්ෂර ටික ප්‍රාකෘත හෝඩියේ දකින්නට ලැබෙන්නේ නැහැ. ඉතින් සියලු සංස්කෘත අක්ෂර ප්‍රාකෘත හෝඩියේ ස්වර හෝඩිය තුල දකින්නට පුළුවන්. මේ විදිහටම තමයි පාලි හෝඩියෙත් තියෙන්නේ. පාලි කියන්නේ ඉතින් ප්‍රාකෘත භාෂාවන්නේ හෝඩිය අතින් මේ පැත්තෙන් සමානයි. එතකොට රකාරය යෙදෙන්න ඕන තැන්වල ප්‍රාකෘතයේ යෙදෙන්නේ රී. රකාරය යෙදෙන්න ඕන තැන්වල ප්‍රාකෘතය යෙදෙන්නේ රී. එතකොට රකාරයට పూర్වයෙන් ව්‍යංජනයක් තිබුණා හෝ නැතා හෝ රී වීම සිද්ධ වෙනවා. දැන් ඍණ වෙලා රද්දු රිද්ද වෙලා රද්දෝ රිද්ද වෙලා කීදෘශ කේරිස වෙලා
එතකොට මෙතන මෙන්න මේ විදියට ප්‍රාකෘත ප්‍රකාශයේ පළවෙනි පරිච්ඡේදයේ මූලික කරුණු ඉරුකාරයට රීවීම අපිට ගන්නට පුළුවන්. බලමු. සංස්කෘතයේ ऋකාරයාගේ పూర్වයේ ව්‍යංජනයක් සිටි කල්ලි හේවත් නිරුකාරය ව්‍යංජනයක් සමග යුක්ත කල්ලි. දැන් සංස්කෘත ඉරු අක්ෂරයට పూర్වයෙන් ව්‍යංජනයක් සිටිනකොට එහෙම නැත්නම් ඉරු අක්ෂරයට ව්‍යංජනයක් සමග යුක්ත වෙනකොට ඉරුකාරයේ තියෙන ස්ථානයේ ප්‍රාකෘතයේ ආ ඊ නැත්නම් ඌ වෙනවා. ආ ඊ නැත්නම් ඌ වෙනවා. දැන් ආ වෙන්න පුළුවන්, ඊ වෙන්න පුළුවන්, ඌ වෙන්න පුළුවන්. දැන් කෘෂ්ණ, කන්හ, ඒ වගේම කසන, කසන, ඝන, ගෘණ, ගෘණ ඝන, ඒ වගේම තමයි තෘණ, තන, මෘණාල, මෘණාල, මුනාල, පෘථිවි, පුහවි, දෘෂ්ටි, දිට්ඨි බවට පත් වෙලා. එතකොට රූ ආ වෙනවා ඊ වෙලා තිනවා මේ ඉරු ආවීම, ඉරු ආවීම, ඉරු ආවීම, ඒ වගේම තමයි ඉරු ඌවීම, ඉරු ඊවීම කියන මෙන්න මේ තැන්වල දකින්නට පුළුවන් මේ කියන ලක්ෂණයන්. එතකොට කෘෂ්ණ ආවීම මත කන්හ වෙනවා, කසන වෙනවා, ගෘණ ඝන වෙනවා, ඒ වගේම තමයි තෘණ තන වෙනවා, තෘණ තන වෙනවා, මෘණාල මුනාල වෙනවා, පෘථිවි පුහවි වෙනවා, දෘෂ්ටි දිට්ඨි වෙනවා ඊවීම මත. මෙන්න මේ කියන කාරණය. එතකොට සංස්කෘත භාෂාවේ අයිකාර ස්ථානයේ එකාරය හෝ නැතහොත් ආ ඊ වෙයි. ඇතැම් තැනක ඊ හෝ ඊ වෙයි. ඒ මෙසේ. දැන් සංස්කෘතයේ මේ කාරණය ඔබ සටහන් කරගන්නට ඇති. සංස්කෘතයේ අයිකාරය තිබෙන තැන්වල
එකාරය වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ආ වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඊ වෙන්නට පුළුවන්. සමහර තැන්වල ඊ හෝ ඊ වෙන්නටත් පුළුවන්. මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්. අයිකාරය වෙනුවට යන්න දකින්නවා. ඔය අයන්න තියෙනවා, යන්න තියෙනවා, යන්න තියෙනවා, යන්න හෝ ඊ යන්න තියෙනවා. මේ දෙකම මේ ක්‍රම කිහිපෙම තියෙන්නට පුළුවන්. යන්න පුළුවන්, අයන්න පුළුවන්, ඊ වෙන්නත් පුළුවන්, ඊ දෙකෙන් එකක් වෙන්නත් පුළුවන්. මෙන්න මෙහෙම උදාහරණ පද. දැන් කෛලාස කෙලාස ඒවීම. කෛලාස කෙලාස ඒවීම. ත්‍රිලෝක්‍ය තෙල්ලෝක. තෙල්ලෝක. දෛත්‍ය ද ඉච්ච. සයින්දව සින්ධව. ධෛර්යං ධීරං වෙන්නත් පුළුවන්. ඔන්න ඔය විදියට අයි ඒ වෙන්න පුළුවන්, ආ වෙන්න පුළුවන්, ඊ වෙන්න පුළුවන්, ඊ වෙන්න පුළුවන්. මේ අයි ඊ වීම, අයි ඊ වීම, අයි වීම, ඒ වීම දකින්නට පුළුවන්. ඒ වගේම තමයි සංස්කෘත ඔකාරයේ තියෙන ස්ථානයක සංස්කෘත අවකාරයේ තියෙන ස්ථානයක ඕ වෙන්නටත් පුළුවන්, ආ වෙන්නටත් පුළුවන්, ඌ වෙන්නටත් පුළුවන්. ඇතැම් විටක රස්ව ඌ හෝ වෙයි. දැන් මෙතනදී අවකාරය තියෙන තැන්වල ඕ වෙන්නට පුළුවන්, ආ වෙන්නට පුළුවන්, ඌ වෙන්නට පුළුවන්. එතකොට ශෞමුදී කියන තැන්වල කෝමු ඊ බවට පත් වෙනවා. යෞවන ජොබ්බන බවට පත් වෙනවා. පෞර උර බවට පත් වෙනවා. සෞන්දර්ය සුන්දර බවට පත් වෙනවා. මෙන්න මේ විදියට සංස්කෘත භාෂාවේ අයිකාරය වෙනුවට ප්‍රාකෘතයන්හි ඒ හෝ ආ හෝ ඊ දකින්නට පුළුවන්. ඇතැම් තැනක ඊ වෙන්නටත් පුළුවන්. එතකොට කෛලාස කෙලාස වෙනවා ඒ වෙලා. ත්‍රිලෝක්‍ය තල්ලෝක වෙනවා ඒ වෙලා.
දෛත්‍ය ද ඉච්ච වෙනවා ආ වෙලා. සයින්දව සින්දව වෙනවා ඉ වෙලා. ධෛර්ය ධීර වෙනවා ඊ වෙලා. ඒ වගේම සංස්කෘත භාෂාවේ අවකාරය වෙනුවට ප්‍රාකෘතයේ අවකාරය නැති නිසා අවකාරය ඕ වෙන්නටත් පුළුවන් අ වෙන්නටත් පුළුවන් උ වෙන්නටත් පුළුවන්. මෙන්න මේ විදියට ශෞමුදී කොමු ඊ යෞවන ඕ වෙලා ජොබ්බන වෙනවා. පෞර පෝවුර වෙනවා ඕ වෙලා. සෞන්දර්ය ඌ වෙලා සුන්දර බවට පත් වෙනවා. දැන් මේ ප්‍රාකෘත ස්වර සම්බන්ධයෙන් අධ්‍යාප කල්යාසේන මහාසයන් විසින් අධ්‍යාප කල්යාසේන කියන පණිවරයා විසින් කියලා තියෙනවා සූක්ත ව්‍යංජනයක් පරව සිටි කල්හි పూర్ව දීර්ඝය හට රස්ව වෙනවා කියලා. සූක්ත ව්‍යංජන පරව සිටි කල්හි పూర్ව දීර්ඝය හට රස්වය වෙන බව සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ పూర్වයෙන් තියෙන දීර්ඝාක්ෂරය කෙටි අකුරක් බවට පත් වෙනවා කියන කාරණය. එතකොට මෙතනදී ඍකාරය වෙනුවට ආ ඊ ආදේශ වීම එහෙම නැත්නම් ඌ ආදේශ වීම ගැන අපි උදාහරණ කතා කළා. කෘෂ්ණ කන්න කසන වෙනවා, ගෘණ ඝන වෙනවා, තෘණ තන වෙනවා, මෘණාල මුණාල වෙනවා, පෘථිවි පුහවි වෙනවා, දෘෂ්ටි දිට්ටි වෙනවා. එතකොට අයිකාරයට ඒ හෝ ආ ඊ හෝ ඊ වීම කෛලාස කෙලාස, ත්‍රිලෝක්‍ය තෙල්ලෝක, දෛත්‍ය ද ඉච්ච, සයින්දව සින්දව වෙනවා, ධෛර්ය දීර වෙනවා. ඒ වගේම තමයි සංස්කෘත ඔකාරයේ තියෙන ස්ථානයේ ඕ වෙන්න පුළුවන්, අ වෙන්න පුළුවන්, උ වෙන්නත් පුළුවන්. ක්ෂෞමුදී කොමුයි වෙනවා, යෞවන ජොබ්බන වෙනවා, පෞර පෝඋර වෙනවා, සෞන්දර්ය සුන්දර වෙනවා. එතකොට මෙන්න මේ ප්‍රාකෘත ස්වර සම්බන්ධයෙන් මේ අධ්‍යාප කල්යාසේනයන් විසින් කියන ලද සූක්ත ව්‍යංජනයක් පරව සිටි කල්හි పూర్ව දීර්ඝය හට රස්ව වෙන ආකාරය අපි බලමු. දැන් දීර්ඝය රස්ව වෙන තැන්. දැන් මාර්ග කියන තැන ආයන්න අ වෙලා. දීර්ඝ කියන තැන ඊ යන්න ඉ වෙලා. పూర్ව කියන තැන පුබ්බ ඌ යන්න උ වෙලා. යම්කිසි තැනක මේ දීර්ඝ සරයක් පිළිබඳව මාත්‍රාවන්ගේ රක්ෂණය පිණිස පර වූ යුක්ත ව්‍යංජනයන් පිළිබඳව එකක් හට ලොප් වෙනවා. ලොප් විශ්ලේෂ වෙනවා. ඊශ්වර ස්ථානයේහි ඊසර ඉස්සර කිසියම් තැනක යුක්ත ව්‍යංජන කියන්නේ සංයුක්ත ව්‍යංජනාක්ෂර పూర్ව වූ රස්ව සරයට දීර්ඝ වෙනවා. පර වූ සංයුක්ත ව්‍යංජනයන්ගෙන් එකක් ඉතුරු වෙනවා, ශේෂ වෙනවා. ඒක මෙන්න මෙහෙම ජීවහි ස්ථානයේ ජීහා එකාර ඔකාර දෙක සංස්කෘතයේහි දීර්ඝම වෙනවා. එතක දුවත් ප්‍රාකෘතයේහි රස්ව දීර්ඝ දෙකම බවට පත් වෙනවා. ප්‍රාකෘතයේහි සංයුක්ත වර්ණයාගේ పూర్වයට ඉකාර ඔකාර ස්ථානයේ අධිකත්වයෙන් ඒකාර ඔකාර වෙනවා. ඒක මෙන්න මෙහෙම තුණ්ඩ තොණ්ඩ පුස්තක පොත්ත ඌ පිණ්ඩ පෙණ්ඩ සින්දූර සෙන්දූර. අපි බලමු මොකද්ද මෙතෙන්ද කියන්නේ කියලා. දැන් මේ දීර්ඝය රස්ව වීම ගැන අපි කතා කරා. යම්කිසි තැනක මෙන්න මේ දීර්ඝ ස්වරයක් පිළිබඳව මාත්‍රාවන්ගේ රක්ෂාව පිණිස මාත්‍රා ආරක්ෂා කිරීම පිණිස පරවෙලා තියෙන සංයුක්ත ව්‍යංජනයන් පිළිබඳව එකක් ලොප් වෙනවා. ලොප් වෙලා උච්චාරණය සඳහා පහසුභාවයට පත් වෙනවා. දැන් මේ ඊශ්වර කියන තැන ශ්ව ලොප් වෙලා ස ආදේශ වෙලා ශ වෙනුවට ඊසර බවට පත් වෙනවා. ඒකම ඉස්සර බවට පත් වෙනවා. වර්ණ ද්විත්වය සිද්ධ වෙලා ලොප් වෙලා විශ්ලේෂ වෙනවා කියන්නේ මේ වර්ණ ද්විත්වයක් සිද්ධ වෙන ඒ වර්ණයේම තවත් ඩබල් වෙන එක, ද්විත්ව වෙන එක. යම් කිසි තැනක සංයුක්ත ව්‍යංජනයගේ పూర్වයේ තියෙන රස්ව ස්වරය දීර්ඝ වෙනවා. දීර්ඝ වුණාට පස්සේ
පර වෙලා තියෙන සංයුක්ත ව්‍යංජනයෙන් එකක් අයින් වෙනවා එකක් ඉතුරු වෙනවා. දැන් මේ ජීවහා කියන තැන මේ අවහ කියන එකෙන් අල් වයන්න සංයුක්තයේ අවහ කියන සංයුක්තයේ අල් වයන්න අයින් වෙලා දීර්ඝ බවට පත් වෙලා ජීහා ජීවහ ජීහා වෙලා. ඒ වගේම තමයි එකාර ඔකාර දෙක සංස්කෘත භාෂාවේ දීර්ඝ අක්ෂර විදියටම සැලකෙන්නේ. එකාර ඔකාර දෙක මාත්‍රා දෙකක වචන අකුරු. එතකොට දීර්ඝාක්ෂර විදියටම සැලකෙන්නේ. හැබැයි ප්‍රාකෘත භාෂාව පාලියේ වගේම රස්වය සහ දීර්ඝය කියන දෙකම දකින්න පුළුවන් එකාරේ. දැන් එකාරයේ යන්නේ શબ્දයක් තියෙනවා ඒ යන්නේ શબ્දයක් තියෙනවා. දැන් සූත්‍රවල දැන් දකින්නට තියෙන්නේ පාලියේ එහෙම දැන් ඒවං මේ සුතං මෙහෙම තියෙන්නේ. හාල් කරන්නේ නැහැ නේ පාලි නේද? ඔව් එතකොට මෙතන තියෙන ශබ්දය ඒ වං මෙතන තියෙන ශබ්දය මේ සුතං මා විසින් මෙසේ අසන ලදී. එතකොට පාලියේ අක්ෂර තුල ඒ ඕ අකුරු දෙකේ දීර්ඝයක් තියෙනවා රස්වයක් තියෙනවා දීර්ඝයක් තියෙනවා. රස්වයයි දීර්ඝයයි දෙකම එක මාත්‍රයක් තුලේ තියෙනවා. නමුත් එහෙම ප්‍රභේද දෙකක් නැහැ. සංස්කෘතේ එකයි තියෙන්නේ. සංස්කෘතේ අකුරු දීර්ඝමයි. එතකොට ප්‍රාකෘත භාෂාව තුළ සංයුක්ත ව්‍යංජනයන්ගේ పూర్ව අකුරහට යන්න හෝ උයන්න තියෙන තැන්වල අධිකත්වය ඒ කියන්නේ ගුණ වීමෙන් යන්නේ ගුණය එයන්නනේ උයන්නේ ගුණය ඔයන්න. අධිකත්වය ගුණ වීම මොකට කියන්නේ ගුණ වීම කියලා අධික වීම. එතකොට යන්නේ ගුණය එයන්න බවට පත් වෙනවා. උයන්නේ ගුණය ඔයන්න ඕ බවට පත් වෙනවා. ඕ බවට පත් වෙනවා. තොණ්ඩ උයන්න ඕ වෙලා තොණ්ඩ වෙලා. පුස්තක උයන්න පොත්ත ඕ වෙලා. පින්ඩ යන්න පෙන්ඩ ඒ වෙලා. සින්දුර යන්න සෙන්දුර ඒ වෙලා. මෙතන ඊ ඒවීම මෙතනත් ඊ ඒවීම මෙතන ඌ ඕවීම මෙතනත් ඌ ඕවීම කියන කරුණු සිද්ධ වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ තැන්වල ලොප්වීම සහ අකුරු දිත්ත වීම සිද්ධ වෙලා තියෙනවා. අක්ෂරයේ උච්චාරණය කිරීමේ පහසුව සඳහා රස්වසරය දීර්ඝ වෙලා තියෙනවා. සංයුක්තය විසංයුක්තයක් වෙලා එක අකුරක් ලොප් වෙනවා. එතකොට ජීවහා කියන තැන අල් වයන්න සංයුක්තයේ අල් වයන්න ලොප් වෙලා හයන්න දීර්ඝ වෙලා ජීහා වෙලා. එකාර ඔකාර දෙක සංස්කෘතයේ දීර්ඝාක්ෂරමය ප්‍රාකෘතයේ දීර්ඝ සහ රස්ව කියන ස්වරූප දෙකෙන්ම පෙනී සිටිනවා. එතකොට ඉකාර උකාර ස්ථානයේහි අකුරු ගුණ වීම මත ප්‍රාකෘතයට හැරෙනකොට යන්න ඒ බවට හැරෙනවා. උයන්න ඕ බවට හැරෙනවා. තුණ්ඩ තොණ්ඩ පුස්තක පොත්ත පින්ඩ පෙන්ඩ සින්දුර සෙන්දුර. මෙන්න මේ ප්‍රාකෘත ප්‍රකාශය කියන ව්‍යාකරණ ග්‍රන්ථයේ තියෙන මෙන්න මේ ව්‍යාකරණයන් පිළිබඳව අපි මේ වෙනකොට මේ කතා කරගෙන යන්නේ. තාම පළවෙනි පරිච්ඡේදයේ පටන් ගත්ත විතරයි අපි. මේ තියෙන කරුණු පිළිබඳව ඔබ හොඳින් අධ්‍යයනය කරලා මේ පද වෙන වෙනම පොතක් අරගෙන ලියා ගන්න ප්‍රාකෘත ප්‍රකාශය කියලා දාගෙන ලියලා නැවත නැවත පරිශීලනය කරනකොට මේ ප්‍රාකෘත ප්‍රකාශයේ මේ තියෙන ලක්ෂණ පිළිබඳව සංස්කෘත ශබ්ද ප්‍රාකෘතයට හැරෙන්නේ කොහොමද කියන එක ගැන ඔබට මනාව අවබෝධ කරගන්න පුළුවන්. ප්‍රාකෘත ප්‍රකාශය ਵਿਚාරය කරගෙන යමින් තවත් ව්‍යාකරණ ලක්ෂණ හදාරන්නට අපි ඉදිරි පාඩමකින් හමු වෙමු. එතෙක් සියලු දෙනාටම පෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු. සප්පදානං ධම්මදානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ
දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මකින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි DP ප්‍රාචීන අධ්‍යාපනය